ආයිබෝන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 19 වෙනිදා සැප්තැම්බර් මාසයේ තියෙන සියලු තොරතුරු පාත්‍රමේන්තුවෙන් අපි අරගෙන එන්න කියන්න සූදානම්. මේ දවස්වල කාගෙත් කතා බහට ලක් වෙලා තියෙනවා බන්ධනාගාර ගැන ගොඩක් අය කතා වෙනවා. ඒ අතර ඔය බන්ධනාගාරවල ඉන්න රැඳවුවන් සමහර පුද්ගලයන්ගෙන් ඇහුවාම ගිහිල්ලා ඒගොල්ලෝ ඇයි මෙහෙට ආවේ කියලා සාමාන්‍යයෙන් ගොඩක් අය කියන කතාවක් තමයි අපරාධේ මට විනාඩි 5 ඉවසන්න පුළුවන් වුණා නම් මං අද මෙතන නෑ කියන කතාව. අපි ඒක කොරෝනා වලට හැඳා ගමු. අපිට තප්පර 6ක් ගැන ටිකක් වැඩිපුර හිතන්න පුළුවන් නම් ඉවස ගන්න පුළුවන් වුණා නම් කොරෝනා සමහර විට ආසාදිතෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. තප්පර 6යි යන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය. ඒ සම්බන්ධයෙන් වෛරස් විශේෂඥයන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. මේ වෙද්දී අපේ රටේ යම් ආකාරයක හොඳක් දකින්න පුළුවන් ආසාත්‍යයන් ප්‍රමාණය අඩුයි. ඒ වගේම මරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම රටක් විදිහට සියලු දෙනාගේ වගකීමක් බව අපි සඳහන් කරනවා. අජිත් good morning. good morning සමීර සුබදෑසනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම දැන් ඊයේ දවස ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපිට ටිකක් සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් දවසක් බවට ඊයේ දවසපත් වුණා. මේ තත්ත්වයේ එන්න අඩු වෙගෙන ගියොත් බොහොම වටිනවා. ඊයේ මරණ ප්‍රමාණය වාර්තා වෙන්නේ 100ට අඩුවෙන් මරණ ප්‍රමාණය 84ක්. නමුත් 84 දෙනෙකුත් මිය ගිහිල්ලා තියෙනවා. අපි අර හැමදාම කියනා වගේ සමීර මේ මරණ ප්‍රමාණය සිදු නොවන දවසක් එනවා නම් ඒක බොහොම වටිනවා. ඔය අතරේ ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ වෙන විට වාර්තා වෙන ප්‍රමාණය 1983ක් 2000 සීමාවට වඩා අඩුවෙන් තියෙන්නේ. ඔය අතරේදී ඊයේ දවසේ අපි දැක්ක ලක්ෂ 5 සීමාව ඉක්මවලා ගියා. සමස්ත ආසාදිතයන් ගණන ඒ වගේ මරණ ප්‍රමාණය 12000 සීමාව ඉක්මවලා ගිහින් තියෙනවා. රටක් විදිහට අපි ඉස්සරහට යනකොට කොරෝනාවෙන් පරිස්සම් වෙන එක බොහොම වැදගත්. සමීර කිව්වා වගේම අර ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම බොහොම හොඳට අපි ප්‍රගුණ කරන්න ඕනේ ඉදිරියටත්. ඉතින් අද දවසේ ජාතික පුවත්පත් බොහොමයක් තොරතුරු වාර්තා කරනවා. අපි ඔබට කියන්න සූදානම් මේ සියලු තොරතුරු තාම ඉක්මනින්. අපි යනවා සිළුමිනට. යනවා සිළුමින වාර්තා කරනවා මේ ගුරු වර්ජනයත් එක්ක සමහර පාසල් වල ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. අපි දන්නවා පාසල් ගණනාවක තොරතුරු අපි ඔබට කිව්වා. ඉතින් ඒ ගුරුවරුන්ට සමහර දුරකථන නැමතුම් ලබා දීලා තර්ජන එනවා කියලා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට පැමිණිලි කරලා තිබුණු සමහර ගුරු සංගම් සිළුමින කියන ඔන්ලයින් ගුරුවරුන්ට බාධා කළොත් වැඩවර්ධී කියලා අමිල මලවිසූරිය ලියන්නේ මාර්ගගත ක්‍රමයේ හෙවත් ඔන්ලයින් ඔස්සේ දැන්ටමත් ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසල් ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙක් හෝ කුමන කණ්ඩායමක් තර්ජනයක් කළොත් එකී පුද්ගලයන්ට එරෙහිව ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන්න පුළුවන් කියලා පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් කියනවා. ඒ අනුව ක්ෂණික දුරකථන අංක 119 හදිසි එමතුම් අංකයට ඔබ කතා කරන්න. ඒ වගේම ඕනම පොලිස් ස්ථානයකට පැමිණිලි කරන්න පුළුවන්. කවුරු හරි එහෙම කරනවා නම් ඒ අය පිළිබඳව රටට හෙළි කරන්නත් අපි ලෑස්ති. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. නීතිය එක පැත්තකින් මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී මොකද අපි දන්නවා දරුවෝ මොනතරම් පීඩනයකින්ද ඉන්නේ මේ අධ්‍යාපන කටයුතු ලබා නොදීම පිළිබඳව. දැන් අනිත් එක නජිත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපනය කියන්නේ සම අයිතිවාසිකමක්නේ. හැබැයි මේ සම ඉඩකඩ මේ වෙද්දි ලැබෙනවද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. සමහර පාසල් වල උගන්වනවා, සමහර පාසල් වල ඔන්ලයින්වත් උගන්වන්නේ නැහැ. එතකොට කොහොමද තරංකාරීත්වයක් ඇතුළේ මේ විභාග තියෙනකොට යම් ආකාරයක ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් විභාග පවත්වද්දී තමයි මේ ගැටලුව එන්නේ. සමහර දරුවන්ට ඒ උගන්වපු දරුවන්ට ඔවුන් හොඳින් විභාග වලට මුහුණ දෙයි, ඉදිරිපත් වෙයි. හැබැයි අර උගන්වන්න නැති දරුවෝ මොකද්ද කරන්නේ? ඉතින් මේ පිළිබඳව ගුරුවරුන් විදිහට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ. දෙමව්පියන් ඉන්නේ සිත් ඇවුලෙන්. අපි දැක්කා පහුගිය දවස්වල විවිධ මාධ්‍ය හමු පවත්වමින් දෙමව්පියන් විදිහට සංවිධානගත වෙලා දැන් විවිධ දේවල් කියනවා මේ ගුරුවරුන්ට එන්න කාරුණිකව ඉල්ලීමක් කරනවා ඇවිල්ලා උගන්වන්න කියලා. හැබැයි ගුරුවරු කැමති. මේ සමහර සංගම් තමයි මේකට කැමැත්ත පළ කරන්නේ නැත්තේ. ඔවුන් අර මස් රාහතල්ම කොහොම හරි අරගෙන මේ රීරි මාංශ හරි අර උරා ගන්නවා කියලා කියන්නේ. ඉතින් එහෙම අරගෙන හරි තමන්ගේ අයිතිවාසිකම් දිනාගෙන දරුවන් වෙනුවෙන් දරුව බිල්ලට තියලා මේ කටයුත්ත කරන බවක් තමයි පේන්න තියෙන්නේ. කෙසේ නමුත් අපි බලමු ඉදිරියේදී මොන වගේ තීරණ ගනීද කියලා. මේ අතරේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී දරුවන්ට එන්නත් ලබා දීම වැදගත් කියලායි සෞඛ්‍ය අංශවල මතය බවට පත් වෙලා තිබුණේ. වයස අවුරුදු 12-19 අතර රෝගී දරුවන්ට ෆයිසර් දෙන්න සූදානම් කියලා අද සිළුමින වාර්තා කරනවා. ඒ අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පෙන්වා දෙන සංකල්පතා පවතින ඒ දරුවන්ට එන්නත් ලබා දීම ඔවුන්ගේ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා සායනවල දීම එම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ කිරීම ඉතා වැදගත් කියලා 12-19 අතර දරුවන්ට රෝගී දරුවන්ට වගේම අනිකුත් නිරෝගී දරුවන්ට 15-19 අතර දරුවන්ට එන්නත් ලබා දීම සිද්ධ වෙනවා කියලා
අද වාර්තා කරනවා අරුණ පුවත්පත. අදවසේ සතිය ගරුණු කියනවා සමීර මේ විදිහට ඒ තමයි අවුරුදු 15ත් 19ත් අතර ළමුන් මිලියනයකට ෆයිසර් වයස 12 15 ළමුන්ට පසුවට කියලා මේ ඒ අයට වයස අවුරුදු 12ත් 15ත් සීමාව වයස් කාණ්ඩවල ඉන්න ඒ දරුවන්ට පස්සේ තමයි එන්නත් ලබා දෙන්න නියමිත වෙලා තින්නේ. මුලින්ම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ අවුරුදු 15 19 අතර දරුවන්ට වයස අවුරුදු 15 19 දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. යනු එම ළමුන්ට රෝහල් පරිශ්‍ර තුළ පමණක් එම එන්නත ලබා දීමට තීරණය කළා තියෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දවසේ පැවැත්වෙච්ච කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාර රැස්වීමේදී මේ දැනුම් දීම සිද්ධ කළා කියලා අද සතියග අරුණ පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දැන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය මේ අවුරුද්දේ තියෙනවද ගැටලුවක් හේතුව තමයි දැන් මේ වෙනකොට අපි දන්නවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලත් නැහැ. පහුගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියපු අපේ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් වෙන්නත් තියෙනවා. නිකුත් කරන්න විදිහක් නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ තියන්න ගුරුවරු කැමති නැහැ තාම. ඔය අතරේ අද ලංකාදීපේ කියන කතාව උසස් පෙළ ශිෂ්‍යත්වයේ මේ වසරේ බැහැ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්කම දයාශීලී දියනගේ මේ ගැන ලියන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ මේ වසරේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උදා වී ඇති බවට වාර්තා වෙනවා. මේ විභාග දෙකට සිසුන් ලක්ෂ 8කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි කියලත් අද ලංකාදීපය කියනවා. වැඩිදුර විස්තර ලංකාදීපය ඇතුල් පිටුවේ මේ විදිහට සඳහන් කරනවා. පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ විභාග දෙක කොරෝනා අර්බුදය නිසා එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ තිබ්බා. ගුරු විදුහල්පති වර්ජනයට මේ වන විට දින 69ක් ගතවීම, විෂයමාලා ආවරණය කර ගැනීමට නොහැකි වීම, විභාග අයදුම්පත් බාර ගැනීම, විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කිරීම යනාදී හේතු නිසා ලබන නොවැම්බර් මාසයේදී අදාළ විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා ලංකාදීප පුවත්පත ওই විදිහට කියනවා. ඔය අතරේ දැන් මේ හැමදේම සිද්ධ වෙන්නේ සමීර ගුරු වර්ජනයත් එක්ක බොහෝ පිරිසක් වර්ජනයට එකතු වෙලා අර විවිධ සංගම් පිහිටුවගෙන අටවගෙන කියලා අපි කියන්නේ සංගම් අටවගෙන බොහෝ අය විරෝධතා පවත්වනවා. සමහර මේ සංගම් වල ඉන්න කට්ටිය ගුරුවරුන්ද කියන දේ ටිකක් සැකයක් එහි කොහොම වුණත් දැන් මේ වෙනකොට උසස් පෙළ ශිෂ්‍යත්වයේ තියන්න බැහැ කියන කතාව ලංකාදීපයේ කියන අතරෙදී ලංකාදීපයේම තවත් පුවතක් වාර්තා කරන මේ අධ්‍යාපන පරිපාලනයේ ඉන්න 52ක් වැඩිදුර පුහුණුවට එංගලන්තයට යවන්න සූදානමක් තියෙනවා. වියදම එක් අයෙකුට මිලියන 8ක් ලක්ෂ 80ක මුදලක් එක් අයෙකුට වියදම් කරන මේ අධ්‍යාපන පරිපාලනය කියන්නේ ඉතින් විදුහල්පති ශ්‍රේණිවල ඉන්න අපේ නිලධාරී මහත්ම මහත්මීන්ම තමයි මේ අයට එක්කෙනෙක්ට වියදම මිලියන 8ක් කියලා උපුල් වික්‍රමසිංහ ලියනවා. එක් අයෙකුට රුපියල් මිලියන 8ක මුදලක් වැය කරමින් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 52 දෙනෙකු පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා එක්සත් රාජධානියට යැවීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට ලියන අතරදී වැඩිදුර තොරතුරු මේ විදිහට කියනවා. අවස්ථා දෙකකදී මේ පිරිස පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙලෙස දිවෙනින් පිටත් වීමට නියමිත බව පැවසෙන අතර යනු පළමු අදියර යටතේ 16 දෙනෙකුද දෙවෙනි අදියර යටතේ ඉතිරි 36 දෙනාද තෝරාගෙන නැති බවට එම ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් දැන ගැනීමට ලැබෙනවා. මේ පශ්චාත් උපාධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මීට පෙර ගෙනෙන ලද යෝජනා කිහිපයක් හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් ප්‍රතික්ෂේප කරන ලද බවත් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා නොමග යවමින් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කරන බවත් මේ ගැන කරුණු දක්වමින් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යොමු කර අතත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවත් වාර්තා වෙනවා කියලා. මේ විදිහට පුහුණුවට යවන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් මේ විදිහට පුහුණුවට යවන්න ඕනේ සමීර රටේ ආදායම් තියෙන කාලෙකදී නම් ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. දැන් පඩි වැඩි කරන්න කියලා පිරිසක් ඉල්ලන අතරදී මේ විදිහටත් සහන දෙන්න රජය කටයුතු කළොත්, මේ විදිහටත් විවිධ වරප්‍රසාද දෙමින් කටයුතු කරන්න උත්සාහ කළොත් රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. බදු මුදල් වලින් මේ විදිහට අධ්‍යාපනය ලැබලා හරි පඩි අරගෙන හරි ජනතාවටම තමයි කෙනෙහිලිකම් කරන්නේ. ඔව් සමහර පුද්ගලයන් හැමෝම නෙමෙයි අපිට හැමෝම ගැන එහෙම කතා කරන්න බෑ. සමහර අය ගැන එහෙම අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක. ඒ ගැන මතක් කරන්න ඕනේ. මේ අතරේ දැන් අපි කොරෝනා යම් ආකාරයකින් පාලනය වීමක් ගැන කතා කළා. මරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊයේ 100ට වඩා අඩුයි.
එතකොට මේ හැම දෙයක් එක්කම යම් ආකාරයක සැලසුම් සහගතව සියල්ල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අතරේ අපි දැක්කා පෙරේද දවසේ සිද්ධ වුණ අර මේ තාමත් ඛේදනීය තත්ත්වය බාර් විවෘත කිරීම පිළිබඳව අදත් ඒ ගැන වාර්තා කරනවා. මත්පැන්හල් අසල දිගු පෝලිම් කියලායි මව්බිම කියලා තියෙන්නේ. කීර්ති මෙන්ඩිස් මේ ඡායාරූපයත් එක්ක අද වාර්තා කරද්දී වසංගතය බාර් වසන්තයක් කළ එක වැරදි කියලා GMO එක කියලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ චෝදනාව නගනවා. මේ වසංගතය වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශ ඉමහත් කැපකිරීමක් තුළින් කොවිඩ් පාලනය කර ගැනීමට වෙහෙසෙද්දී නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කර පැය කිහිපයක් ඇතුළත බාර් විවෘත කිරීමට අවසර ලබා දීම ගැන දැඩි කලකිරීමක් ඇති වෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. කොවිඩ් වසංගතය පාලනය කිරීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස මාධ්‍ය මගින් දිගටම ජනතාවගෙන් ඉල්ලීම් කරන අවස්ථාවක මේ අන්දමින් බාර් විවෘත කිරීමට අවසර ලබා දීමට මත්පැන් මත ආර්ථිකයක් අපි ගොඩනගනවාද යන ප්‍රශ්නය පැන්නගෙනවා යයි එම සංගමේ ලේකම් වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු මහත්තයා කියලා තියෙනවා. අද ඒ ගැන මේ විදිහට වාර්තා කරනවා මව්බිම් පත්තරේ. ඇත්තටම නජිත් අපිටත් ලැජ්ජයි කියන්නේ අපිත් නිරන්තරයෙන් කියනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඒ අනුව කටයුතු කරන්න කියලා. ඉතින් අපිටත් එහෙම වුණාට පස්සේ කියන්න මොකද්ද වගේ මිනිස්සුන්ට සමහර අයට කන්න සල්ලි නැහැ. හැබැයි ඒව ඇරියාන් පස්සේ පෝලිං වල ගිහිල්ලා ඕන තරම් ඒවා ගන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම ගන්නේ ඒවා ඒ එදිනෙදා පාවිච්චි කරන අයද නැත්නම් විකුණන අයද කියලා හිතා ගන්නත් බෑ. මේවා අඩු මුදලට ඒ සාමාන්‍ය මුදලට අරගෙන දැන් පළවෙනි වෙනකන් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. සමහර අය කරන්නේ වැඩි ගානට විකුණනවා. ඉතින් ඒවට දන්නේ අරගෙන ගියේ කොහොම හරි පෙට්ටි පුරවගෙන කිහිලි වල ගහගෙන මේ මලු පුරවගෙන කට්ටිය අරගෙන ගියා. ඒව ගන්න ඕන තරම් කට්ටියට සල්ලි තියෙනවා. හැබැයි කෑම් බීම ගැන තමයි කතා කරන්න ගියාම කන්න නැහැ කියලා සමහර අය කියන්නේ. මේ අතර දැන් මේ තීරණය ගත්තේ කවුද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි සුරාබදු කොමසාරිස්තුමාට ඇමතුමක් ගත්තා. ෆෝන් එක ආන්සර් කරන්න ඊයේ දවසම කතා කරා. මං හිතන්නේ අපි විතරක් නෙමෙයි අනිත් මාධ්‍ය ආයතනත් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න ඇති. කවුද ගත්තේ කියලා හිතා ගන්න බෑ. දැන් මේවා අරගෙන ගිය අයත් ඒවා පාවිච්චි කරලා කල්පනා කරනවා ඇති කවුද අපේ මේවා අරින්න අවසර දුන්නේ කියලා. සාමාන්‍යයෙන් ඒවා පාවිච්චි කරාට පස්සේ හිතන්න හේකුත් තියෙන්න බෑ. දැන් ඒවා හැම බාර් එකක්ම ඇරලා තිබෙත් නෑ සමීර. සමහර ඒවා ඇරලා තිබුණේ. ඉතින් සමහර ඒවා පොලිසියේ නිලධාරීන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත අපි දැක්කා. වහන්න කටයුතු කරා ආපු අය අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධිය ඇති වුණා. ඉතින් එහෙමනම් පොලිසිය ගිහිල්ලා අත්අඩංගුවට ගන්න ඕනේ නෑනේ. නියමිත ආකාරයෙන් මේවා විවෘත කරන්න කටයුතු කරා නම් කෙසේ නමුත් මෙතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. බලමු මොකද්ද වෙන්නේ. මේකට නීතිය ක්‍රියාත්මක වෙනවද? සුරාබදු කොමසාරිස්තුමා නීතිය ක්‍රියාත්මක කරයිද? අරින්න අවසර ලබා දුන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට වෙයිද? කවුරු හරි මේ සඳහා අවසරයක් ලබා දීලා තියෙනවද කියන සම්බන්ධයෙන් මම දැක්ක අර සමන් රත්නප්‍රිය මහත්තයා එහෙම කියනවා මේවා මේ පෝලිං හිටින් නැහැනේ සතියක් විතර ඔක එක දිගට ඇරලා තිබ්බනම් කියලා. නේද? එහෙමත් අදහසක් තියෙනවා. ඉතින් බලමු මොකද්ද ඉදිරියේදී වෙන්නේ කියලා. අද ලංකාදීපේ කියන කතාවකට අපි යමු. ලංකාදීපේ කියනවා පස්වෙනි කොරෝනා රැල්ල නවත්තන්න ආයතන ප්‍රධානීන්ට වගකීම පවරන්න කියලා මේ සහකාර ලේකම්තුමන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිස මහත්තයා කියලා තියෙන්නේ. අද ලංකාදීපේ ලියනවා පස්වෙනි කොරෝනා රැල්ල නවත්වන්න ආයතන ප්‍රධානීන්ට වගකීම් පවරන්න. දයාසිරි ලියනගේ මේ පොත ලංකාදීපේට ලියන්නේ පස්වෙනි කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීමට නම් ආයතන ප්‍රධානීන්ට නීති අනුකූලවම වගකීම් පවරන ලෙස රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිස මහත්මයා කියලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාට එතුමා ලිඛිතව මේ ගැන ලිව්වා කියලා අද ලංකාදීපේ වැඩිදුරටත් සඳහන් කරනවා. දැන් මේ විදිහට එතුමන්ගේ යෝජනාවලිය ඉදිරිපත් කළා තියෙනවා. මේ විශේෂම ආයතන ප්‍රධානීන්ට බලය පවරන්න කියන කාරණාව කොරෝනා දැන් මේ වෙනකොට සාර්ථකව පාලනය කරගෙන යනවා. හැබැයි මේ විශේෂම ආයතන ප්‍රධානීන්ට බලය පැවරීමත් එක්කම ඉදිරියේදී ආයතන ප්‍රධානීන් ඍජුව ඒවා අධීක්ෂණය කළා පස්වෙනි කොරෝනා රැල්ලක් ඇතිවීම නවත්වන්නට හැකියාවක් තිබේවි කියලා වෛද්‍ය නවින්ද සොයිස මහත්මයා විශ්වාසය පළ කරනවා කියලා අද ලංකාදීපේට ওই විදිහට තොරතුරු කියන. මේ අතර සිළුමින්ට ගියාම සිළුමින වාර්තා කරනවා අපි අර කිව්ව කාරණේ මරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. කොවිඩ් මරණ 15ට කියලායි ඒ අනුව වාර්තා කරන්නේ. සැලකිය යුතු ප්‍රමාණයකින් මරණ මේ විදිහට 15 ගිහිල්ලා තියෙනවා කියලායි මරණ ප්‍රමාණය වාර්තා කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒක සාධනීය කාරණයක්. කෙසේ නමුත් අපි දන්නවා පහුගිය දින 23 තුල ගත වූ දින 23 24 වගේ කාලය තුල ලංකාවේ වැඩිම අසාධ්‍යයන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ. මේ කාලය තුල මේ වාර්තා වුණ අසාධ්‍යයන් ප්‍රමාණයෙන් 25%ක් හතරෙන් එකක් වාර්තා වෙන්නේ මේ කාල සීමාව තුල. ඉතින් මේ තත්ත්වයේ තීරුම් අරගෙන ඉදිරියටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මේ අතරේ ඩලස් අලහපෙරුම මහත්තයා කිව්වා අපි ලබාගෙන තියෙන ජයග්‍රහණයක් පිළිබඳව අපි බලමු මොකක්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් එන්නත් කරන ප්‍රමුඛත්වයක් දුන්නා. මේ ලෝකෙ දිහා බැලුවම මුළු ජනගහණයෙන් 50%කට වඩා එන්නත් කළා තියෙන්නේ ලෝකේ රටවල් 14යි. අපිට වඩා මුළු ජනගහණයෙන් මුළුමනින්ම එන්නත 50%ට වඩා වැඩියෙක් දීපු රාජ්‍යයන් අතර රටවල් 8න් 7ක්ම ලෝකේ දියුණුම සංවර්ධනයමේ වෙච්ච රටවල් කලාප. එයින් 4ක මේ එන්නත් නිෂ්පාදනය කරනවා. එන්නත් අතින් ගත්තහම සමීර හොඳ තැනක අපි ඉන්නවා කියන දේ තමයි ඇමතුමා සඳහන් කළේ. හැබැයි දැන් කොරෝනාව අඩු වුණු ක්‍රමය ගැන විවිධ චෝදනා තියෙනවා. සමන් රත්නප්‍රිය මහත්තයා කියන කතාවක් අද ලංකාදීපේ ලියනවා මේ විදිහට කොරෝනා අඩු වුණේ PCR අඩු කිරීමෙන් කියලා. සමන් රත්නප්‍රිය මහත්තයා කියනවා දයාසිලි ලියනගේ මේ ගැන ලියන්නේ මේ දිනවල කොරෝනා රෝගීන් අඩු වී ඇති බව පෙන්눔 කරන්නේ PCR පරීක්ෂණ 50% 60% අතර ප්‍රමාණයකින් අඩු කිරීම නිසා බවට වාර්තා වෙනවා. මරණ අඩුවීමේ තත්ත්වයක් පෙන්눔 කළත් රෝගීන්ගේ අඩුවක් ඇති බවට පැහැදිලි නිගමනයක් කළ නොහැකි තත්ත්වයක් පවතින බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති රත්නප්‍රිය මහත්මයා කිව්වා කියලා ලංකාදීපය අද කියන එතුමා කියන මරණ අඩු වෙලා හැබැයි ඉතින් රෝගීන් අඩු වුණාද කියලා නම් කියන්න බැහැ කියලා. ඉතින් මරණ අඩු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක තව සමහර කියවෙන කතා තමයි රෝගීනුත් අඩු වෙලා තියෙනවා කියන කාරණාව. මේ මරණයි රෝගීනුයි දෙකම අඩු වෙලා කියන කාරණාව කියන අතරදී රත්නප්‍රිය මහත්තයා කියනවා මරණ නම් අඩු වෙලා හැබැයි රෝගීන් අඩු වුණාද දන්නේ නැහැ PCR ප්‍රමාණයත් අඩු කළා කියලා. ලංකාදීපේ වැඩිදුරටත් කියනවා ගිය අගෝස්තු මාසේ 20ත් 27 අතර දිනවල PCR පරීක්ෂණ 1,22,632ක් සිදු කර ඇති අතර මේ මාස 7 වෙනිදා සිට 14 වෙනිදා දක්වා සිදු කර ඇත්තේ PCR පරීක්ෂණ 78,576යි. යනෝ PCR පරීක්ෂා කිරීම 44,116කින් අඩු වී ඇති බවට පෙන්눔 කරන්නේ යයි සමන් රත්නප්‍රිය මහත්මයා කිව්වා කියලා අද ලංකාදීපයේ ওই විදිහට කියනවා. ඉතින් රටක් විදිහට සමීර එන්නත් කරන්නටත් වියදම් වෙනවා. PCR පරීක්ෂණ වලටත් වියදම් වෙනවා. මේ දෙකම කරගෙන යනවද නැත්නම් එන්නත් කරන්නේ කල්ලි ඉවර කළා මේ ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙන එක අඩු කරගන්නවද කියන දෙයටත් යන්න ඕනේ. පහුගිය දවස්වල ඔය ගැන ලොකුවට කතා වුණා. අපි මාධ්‍යවේදීන් විදිහට මාධ්‍ය සාකච්ඡාවලදී රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනකොට උන් කියපු දේ තමයි දැන් එන්නත් කරන්නේටයි PCR වලටයි දෙකටම අපිට වියදම් කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා එන්නත් කරන්නේ සඳහා අපි ප්‍රමුඛතාව ලබා දීලා තියෙන එන්නත් ගෙන්නන්න මුදල් වැය වෙනවා. ඒ සඳහා ඉතාමත් ඉක්මනින් එන්නත් කරන්නේ සිද්ධ කළ අවසන් කළ වහාම රෝගීන් ප්‍රමාණය සෑහෙන්න සැලකිය යුතු අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ හින්දා කලින් කළා වගේ PCR පරීක්ෂණ කරන්න ඕනේ නැහැ කියන කාරණාව තමයි ඔවුන් මතු කළේ. කොහොමුණත් ඉතින් රෝගීන් හඳුනා ගන්න ඕනේ, ආසාදිතයන් හඳුනා ගන්න ඕනේ, PCR පරීක්ෂා කිරීම සිද්ධ කරන්න ඕනේ. සෞඛ්‍ය අංශ ඒ ගැන තීරණයක් අරගෙන තියෙනවා. ඔව් කොරෝනා අඩු වුණේ PCR අඩු කරපු නිසා කියලා ඔය කියන්නේ සමන් රත්නප්‍රිය මහත්තයා එතුමට අපි කියන්නේ හෙද නිලධාරී සංගමයේ වෙනුවෙන් කතා කරනවද නැත්නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරනවද දන්නේ නැහැ. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතුමා දවසකට කොහෙද පාර්ලිමේන්තු ගියානේ මේ පහුගිය රජේ. කෙසේ නමුත් යූනියන්නේ ඔය කියන්නේ කියලා අපිට ඔය මතේ අහක දානවට වඩා මොකක් හරි ඇත්තක් තියෙනවා නම් පරීක්ෂණ ප්‍රමාණය අඩුයි නම් ඒ පරීක්ෂණ අහඹු පරීක්ෂණ හරි අපි ඉදිරියට කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද රටක් විදිහට අපිට කොරෝනා පාලනය කරන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණ මත තමයි අපිට මේ ආසාත්‍යයන් හොයාගන්න හැකියාව ලැබෙන්නේ. මේ ගැන තව තොරතුරු අපි කියන්න විරාමයෙන් පස්සේ. අපේ PCR අඩුවීම ගැන කතා කරමින් හිටියේ සමන් රත්නප්‍රිය මහත්තයාගේ චෝදනාවත් එක්ක මේ අතර ඇතම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් නිසා PCR පරීක්ෂණ දාතාව ඉහළ නැංවීම අපහසුයි කියලා රවී කුමුදේශ් මහත්තයා කියලා තිනවා. අද ඒ ගැන මවබිම වාර්තා කරනවා. මොකද්ද බලමු අපි මේ කාරණේ ඔහු කියන කොරෝනා මර්ධන ක්‍රියාවලියේදී ආසාත්‍යයන් හඳුනා ගැනීම සඳහා කරන PCR පරීක්ෂණ දාතාව ඉහළ නැංවීම අතිශය අත්‍යවශ්‍ය වුවද විවිධ වාසි ලබා ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් එය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් මේ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ නියෝජනය කරමින් රවී කුමුදේශ් මහත්තයා කියලා තියෙනවා. ඉතින් එහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සොයා බලන එක ඉතාමත් වැදගත් කාරණයක් විදිහට අපි සලකනවා. මේ අතරේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රතුලයිස්තුවෙන් ඉවත් කරන්න බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා. අද ඒ ගැනත් මවබිම් වාර්තා කරනවා. අපි ඊයේත් මේ ගැන සඳහන් කළා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් කොවිඩ් තර්ජනයේ තිබෙන රතුලයිස්තුවෙන් සැප්තැම්බර් 22 වෙනිදා ඉවත් කරලා තියෙනවා කියලා මහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය සංචාරකයන්ට හෝටල් නිරෝධායනයකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරණය කිරීමට ඉඩ සැලසෙන බවත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔවුන් නිවැරදි දත්තමත් තමයි මේ තීන්දුව తీරන ගන්නෙ. ඉතින් මේක අපි ලබපු ජයග්‍රහණයක් විදිහට අපි ඔබට සඳහන් කරනවා. ඉතාමත් හොඳ දෙයක් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රතුලයිස්තුවෙන් ඉවතට කියලයි මව්බිම අද තොරතුරු මේ විදිහට අරන් එන්නේ. මේ අතරේ මේ තරුණයන් මේ දවස්වල තියෙන බියක් පිළිබඳව යම් ආකාරයක බියක් මේක ඇති කරපු බියක් මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කරපු බියක් කියලා කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහත්තයා කියනවා. බලමු එතුමා කියන්නේ මොකද්ද කියලා.
මේ රෝගීන් සුවපත් වෙලා ගෙදර ගියහම සාමාන්‍යයෙන් අපි හිතනවා ඒ අයගේ කොවිඩ් නිසා ඇති වූ රෝග ලක්ෂණ මාසයක් පමණ යන විට දුර වෙලා යන්න ඕන. නමුත් තරමක් අසාධ්‍ය වූ රෝගියෙක් සමහර විට මේ සති 4කින් සම්පූර්ණයෙන් සුවය නොලබන්න පුළුවන්. රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නූ කෙනෙක් සති 4කට පස්සේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් අපි මේ தত্ত্বය post covid රෝග ලක්ෂණ විදියට හඳුන්වනවා. බොහෝ විට අපි මේ தত্ত্বය දකින්න ලැබෙනවා ළමයින්ගේ සහ තරුණ අයගේ. ඒ අය පැමිණෙනවා ඔළුවේ කැක්කුම, ආහාර අරුචිය, ශ්වසන අපහසුතා, මාංශ පේශීන් වල වේදනාව, හෘද ස්පන්දනය දැනීම, හන්දිපත් රුදාව, නිදා ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ සමග මෙවැනි රෝග ලක්ෂණ තියෙන අයගේ කායිකව මානසිකව ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය පෙන්වන්න කරනවා. එවැනි අවස්ථාවලදී මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ක්‍රමවත් පරීක්ෂාවක් කර ගැනීම යෝග්‍ය වෙනවා. මෙතෙන්දී වැදගත් වෙන කාරණය තමයි අනවශ්‍ය බියක් ඇති කර ගැනීමෙන් වැළකීම. පැහැදිලිවම කියන්න ඕන මෙවැනි පෝස්ට් කොවිඩ් රෝග ලක්ෂණ සමග එන මුල් අවස්ථාවේදී ඉතා සුළු වශයෙන් රෝගේ වැළඳුන අයට එහෙම බරපතල හෝ අද්භූත රෝග තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය ආකාරයේ පරීක්ෂණ, මිල අධික පරීක්ෂණ වලට අනවශ්‍ය විදියට යොමු වීම අපි නිර්දේශ කරන්නේ නැහැ. අර කියන්නේ බොඩි චෙකප් එකක් කරගන්න යන්න ඕනි කියලා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ කියලා තමයි ප්‍රියංක රජවර්ධන වෛද්‍යතුමා කියන්නේ. අපි සාමාන්‍ය විදිහට ඉන්න ඕනි. හැබැයි අර ශරීරයට එකපාරට වැඩ අර කලින් කරා වගේ 100%ක් අපි මහන්සි වෙන එක නෙමෙයි, ක්‍රමක්‍රමයෙන් වැඩ පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ ගැන තමයි වෛද්‍යතුමා කියන්නේ. මේ අතරේ අර තරුණ තරුණියන් සමහර අය වයස අවුරුදු 20ත් 30ත් අතර අය ඔය එන්නත් කරණයට පොඩි බයක් තියෙනවා කියලා මතයක් තියෙනවා. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. මේ ව්‍යාජ පතුරන දේවල් වලට ඔබ බය වෙන්න එපා. සියලු ලෝකයේ රටවල් වල මරණ ප්‍රමාණය අඩු කරගත්තේ මේ එන්නත් කරණය නිසා. ඉතින් මේවා සායනිකව සනාථ කරලා තමයි ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් එක්ක. ඒ නිසා කිසිම බයක් ඇති කරගන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම එන්නත ලබා ගන්න. අර අධිමානසිකත්වයෙන් ඉන්නත් එපා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉමුනිටි එක තියෙනවා, ප්‍රතිශක්තිය තියෙනවා, හොඳයි කියලා. එහෙම අපි දැක්ක හිටපු සමහර තරුණ තරුණියන්ගේ ජීවිතවලට උණ වැඩේ. ඒ කියන්නේ ඔබ සැලකිල්ල දක්වන්න මේ මොහොතේ සියල්ල අමතක කරලා එන්නත් කරන්නට අවධානය යොමු කරලා තියෙන්නේ. බලන්න රටේ ආදායම ගැන අද වාර්තා කරනවා මව්බිම. රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමටත් පහළින් කියලායි කියන්නේ. අමාත්‍යාංශ වලට දැඩි වැය සීමා, ඒ වගේම ඉන්ධන දීමනා වැඩට එන දිනවලට පමණයි. වැටුප් නොවන දීමනා හා බිල්පත් ගෙවීම් සේවයේ යෙදෙන අයට විතරයි. ප්‍රතිලාභ දීම අත්‍යවශ්‍යයට පමණයි. බඳවා ගැනීම නවතී කියලා මුදල් ඇමතුමාගේ ඡායාරූපයත් එක්කයි මේ විදිහට වාර්තා කරන්නේ. රජයේ අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන තරමට රජයේ ආදායම අපේක්ෂිත මට්ටමටත් වඩා පහත වැටී තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා වියදම් සමාලෝචනයක යෙදමින් කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් ඇමති මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා කියලායි මේ විදිහට මව්බිම් පත්තරේ දාලා තියෙන්නේ. ඒ අනුව 2021 වසර සඳහා ඇසමේන්තු කළ රුපියල් බිලියන 2694ක පුනරාවර්තන වියදම කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එන්නත් කරන්නේ සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක් වූ පවුල් සහන සැලසීම යනාදී සඳහා රජයගත් කඩනම් පියවර හේතුවෙන් තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාව තුළ මූල්‍ය වියදම් ඇතුළු රජය විසින් දැරීමට අපේක්ෂිත වියදම් මේ තත්ත්වයේ හමුවේ නැවත සමාලෝචනය කිරීමට සිද්ධ වෙලා තියෙනවා කියලා මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් සියලු දෙනාම අපහසුයෙන් අමාරුවෙන් ජීවත් වෙන්න මේ අතරේ රාජ්‍ය ආදායමත් මේ විදිහට අපේක්ෂිත මට්ටමටත් වඩා පහළින් තියෙනවා කියලායි මව්බිම අද තොරතුරු වාර්තා කරන්නේ. මේ කාරණයත් එක්ක මම යනවා සිළුමිනට. සිළුමින කියනවා ආර්ථික වර්ධනය 12.3කින් වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. පහුගිය වසරේ දෙවෙනි කාර්තුවට වඩා මේ වසරේ දෙවෙනි කාර්තුවේ 12.3ක ආර්ථික වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ. ඒ කියන්නේ කාර්තුවට වඩා පහුගිය වසරේ මේ කාර්තුවට වඩා මෙවැනි මේ කාල සීමාව තුළ මේ කාර්තුවේ යම් ආකාරයක වර්ධනයක් වෙලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. සිළුමින පුවත්පත අද ඒ ගැන විස්තර කියනවා. අදවසේ සිළුමින පුවත්පතේ සමීර හැතුල් පිටුවක සටහන් වෙන විශේෂාංගයක් අපි තෝරගත්තා. මේ සුභාෂිනී ජයරත්න මේ විශේෂාංග ලිපිය ලියන්නේ. සුභාෂිනී කියන විදිහට මේ ආනයන සීමාවේ ඇත්ත කතාව මොකක්ද කියලා සුභාෂිනී බොහොම අපූර්වට ලියලා තියෙනවා. බහබැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති W.A. විජේරත්න මහත්තයා, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය H.D. කරුණාරත්න මහත්මයා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහත්මයා මේ තුන් කට්ටුව නැත්තම් මේ විශේෂ අපේ විද්වතුන් තිදෙනා එකතු වෙලා මේ තොරතුරු සම්පාදනය කළා තියෙනවා මේ විශේෂ ලිපියට.
ඔවුන් සඳහන් කරන වියදම් කරන ඩොලර් දෙගුණ තෙගුණ වෙද්දි ලැබෙන ඩොලර් අඩු වුණා මේ පහුගිය කාලේ. තාවකාලික පියවරක් වශයෙන් උයි අත්‍යවශ්‍ය නොවන දේ තහනම් කළේ. විදේශ රැකියා ආදායම බිඳුවට බැස්සා. මෝටර රථ ගෙන්වීමට සීමා කිරීමෙන් මෝටර රථ ගෙන්වීම සීමා කිරීමෙන් නවතා ගන්න පුළුවන් වුණේ 4% විදේශ විනිමයක් කියලා වැඩිදුරටත් කියනවා. මේ සමීර පහුගිය කාලේ අපි දැක්කා මේ විවිධ දේශපාලනඥයෝ සඳහන් කරපු කාරණා ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කිව්ව මේ දේවල් හැමෝම පාවිච්චි කරනවා. යට ඇඳුම ඉඳන් බොහෝ දෙනෙක් කතා කළා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට ජංගම දුරකථන ගෘහ උපකරණ රෙදිපිලි ගෘහ භාණ්ඩ රබර් ටයර් වායු සමීකරණ පළතුරු සුවඳ විලවුන් වේශ නිරූපණ උපාංග බියර් වයින් බෝතල් කළ ජලය චොක්ලට් මෝල්ට් කටුගැල වූ මාළු චීස් බටර් මේ දේවල් තමයි මේ බාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කරලා තිබ්බේ. පහුගිය දවස්වල උනේ සමීර දැන් අපි දැක්කා මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ණයවර ලිපි නැත්නම් LC සහ ප්‍රතිග්‍රහ ණය මත ලියවිල කියන්නේ DA ලබා දීමේදී කොන්දේසි යටතේ මේ අත්‍යවශ්‍ය හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු කිරීම අවශ්‍ය වුණා. පහුගිය කාලේ ඉස්සර කලේ මේ ආන්තික තැන්පතුවෙන් 4න් 1යි නැත්නම් 125ක් තමයි ගෙවලා භාණ්ඩය ලැබුණට පස්සේ ඒක විකුණලා ඒ ලැබෙන ආදායමෙන් තමයි ඉතිරි 175 ගෙවුවේ. හැබැයි දැන් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික තැන්පතුවක් කරන්න ඕනේ. මේ භාණ්ඩේ වටිනාකම තැන්පත් කරන්න ඕනේ. මේක නිසා භාණ්ඩ ගෙන්වීම අධෛර්යමත් කරන්න තමයි රජය කටයුතු කළේ. එකම හේතුව ඩොලර් විදේශයන්ට ඇදී යන එක වළක්වන්න. ලංකාවෙන් විදේශයන්ට යන වියදම සහ අපේ රටට ලැබෙන ආදායම අතර වෙනස වසර 20ක ඉඳන් පුළුල් වුණා. විදේශ විනිමය ණයටගෙන මේ වෙනස අපි පියවුවා. ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම කිහිපයක් අතර මුල් තැන හිමි වෙන්නේ අපේ විදේශ රැකියා කිරීමෙන් ලැබෙන ආදායම. පහුගිය අවුරුදු 20 තුල මේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 3 ඉඳන් 7 දක්වා වැඩි වුණා. පහුගිය වසර කිහිපය තුල මාසයකට තරුණයන් 15000ක් පමණ රැකියාව සඳහා විදේශගත වුණත් කොවිඩ් නිසා පසුගිය වසර එකහමාර තුල මේ සංඛ්‍යාව බිඳුවට වැටුණා. ඒ වගේම අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 5.5ක් හම්බ වෙනවා. මේකත් අඩු වුණා. හැබැයි අපි ඩොලර් බිලියන 17ක් ආනයන සඳහා වැය කළා. මේ හරහා ප්‍රධාන ආදායම් මාර්ග බිඳ වැටෙද්දී ඩොලර් හිඟයක් ඇති වුණා. අවසානයේදී උනේ දැන් මේ නිසා රට ආර්ථික අර්බුදයකට ගමන් කරන එක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය HD කරුණාරත්න මහත්තයා කියන විදිහට අපි අවධානය යොමු නොකරන තවත් පැත්තක් තියෙනවා. දැන් මේ එක පැත්තකින් ආනයන සිද්ධ කරනකොට අපේ රටේ මුදල් වියදම් වෙනවා වගේම දැන් අපේ ස්ථිර රැකියා කරන බොහෝ පිරිසක් දැන් මේ වෙනකොට ගෙදරට වෙලා ඉන්නේ. ඔවුන්ගේ අර මහමාර්ගයට සමීර අපි දන්නවා රැකියාවට යනකොට කුලී රථ පාවිච්චි කරනවා, බස් එකේ යන්නේ ගොඩක් වෙලාවට. හැබැයි මේ මුදල් ඉතුරු වුණා. නිවසින්දන් රාජකාරී කරන්නේ. ඔවුන්ගේ දෛනික වියදම් වෙච්ච ප්‍රවාහන වියදම, දරුවන්ගේ පාසල් වියදම්, වෑන් ගාස්තු මේ මුදල් දැන් ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා ඒ ඉතුරු වෙච්ච මුදලින් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා සමහර වෙලාවට ඒක වියදම් කරන්න එක්ක ජංගම දුරකථන ගන්න නැත්නම් වෙන දේවල් වලට යොමු කරන්න. සමහර අයට අපි දන්නවා රජයේ සේවක සේවිකාවෝ නිලධාරීන් දැන් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ බොහෝ පිරිසක්. ආදායම ඉතුරු වෙනවා. අතේ මාසෙ පඩිය හම්බ වෙන අර බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි බඩු මිල වැඩි, විවිධ හේතු කියන. හැබැයි හිතන්න ඕන කාරණාව බස් එකට ගිය වියදම ඉතුරුයි. කුලී රථයට ගිය වියදම ඉතුරුයි. මේ ඉතිරි වෙච්ච වියදම ඉතිරි කරලා තියාගන්න කියන කාරණාවත් සඳහන් කරනවා. මේ දේවල් අනවශ්‍ය විදිහට වියදම් කරන්න එපා කියන කාරණාව විශේෂයෙන් මේ ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් ආචාර්යවරුන් කියන කතාව. දැන් මේ වසර කිහිපයක් පුරාට පවතින මේ කොවිඩ් අර්බුදය හේතුවෙන් ලංකාව අද උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේක වළක්වන්න තමයි ආනයන සීමාව සිද්ධ කළේ කියලා ආනයන සීමාවේ ඇත්ත කතාව ඔන්න ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. ගෙදරක් වුණත් අපි දන්නවා ගෙදර ආර්ථිකය කළමනාකරණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් ගෙදර අපිට ආදායම් ලැබෙන මාර්ග මොනවාද? වියදම් වෙන මාර්ග මොනවාද? මේ දේවල් සමපාත කරගත්තොත් අර ලැබෙන ආදායම වියදමට වඩා වැඩි කරගත්තොත් තමයි අපිට ගෙදර ඉතිරියක් කරගන්න පුළුවන්. රටෙත් එහෙම තමයි. ඉතින් අර කෑකෝ ගහන බොහෝ දෙනෙක් ඕක ගැනත් හිතන්න ඕන. අනිවාර්යෙන් රටේ ආර්ථිකය ගැන කතා කරද්දී මේ මහ බැංකුව අධිපති පුටුව වෙනස් කිරීම නැත්නම් ඒ මාරුව සම්බන්ධයෙන් නව අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව කතා බහට ලක් වුණා. මේ අතරේ අද දිවයින පත්‍රයේ ශාම්නුවන් ගණේවත්ත ලියනවා ඩොලර් සංචිතය රැකගන්න අලුත්ම ක්‍රමය මෙන්න විදේශ ණය අඩු කරගැනීම, ඒ වගේම ආර්ථික ස්ථායීතාව ඇති කරගැනීම. ඇයි මේ මහ බැංකුව අධිපතිවරයා හදිසියේ මාරු කරේ කියන කාරණයට උත්තරයක් එක්ක තමයි අද මේ ලියුම්කරු ලියන්නේ මේ කතාව. රට මුහුණ දී සිටින ආර්ථිකමය වශයෙන් ඉතා අමාරු කාලයක රටේ ඩොලර් හිඟයක් මෙන්ම
රජයට මුදල් හිඟයක්ද තිබේ. එනම් කොවිඩ් වසංගතය හැමුවේ රට දෙවන්ත විදේශ විනිමය අර්බුදයකට මෙන්ම මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි මේ ඩොලර් අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වූ එමගින් රට විශාල විපතකට ඇද වැටෙන අතර මේ ආණ්ඩුවේ පැවැත්මට ඉතා අහිතකර ලෙස බලපාන කාරණයක්. ඉතින් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් මේ අර්බුදය විසඳා ගැනීමේදී මහ බැංකුවට ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ අවශ්‍ය වූ විය හැකිය කියලා මේ ලියුම්කරු කියනවා. පහුගිය සැප්තැම්බර් 15 වෙනිදා මහ බැංකුවේ අධිපති ලෙස වැඩබාර ගැනීමෙන් කබ්‍රාල් මහතා කීවේ ආර්ථිකය අඛණ්ඩව ස්ථායීව කරා යොමු කරන බවට තමා සහතික වන බව. එසේම ඔහු මේ විදිහටත් කියනවා මහ බැංකුවේ ඉන්න දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය වගේම මා නොදුරදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරනවා කියලායි කියන්නේ. ඒ අනුව ප්‍රමුඛ අරමුණු දෙකක් ආර්ථිකය සහ මිල ස්ථායීතාව පවත්වාගෙන යාම වගේ මූල්‍ය පද්ධතිය ස්ථායීතාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එතුමා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මේ අතර විදේශ ණය අඩු කර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති වශයෙන් වැඩබාර ගැනීමෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියනවා අපිට 2025 වර්ෂය දක්වා කාලයේදී වර්ෂයකට සාමාන්‍ය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ අතිවිශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිද්ධ වෙනවා. ඒ සමගම මීට සමාන මුදලක් සංචාරක ආදායමෙන් අහිමි ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මේ පරතරය අපි පියවගන්නේ කොහොමද? කොරෝනා වසංගත තත්ත්වය සමනය වී ආර්ථිකය සංචාරක කටයුතු ආරම්භ වුවොත් අපිට වහාම විශාල සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන්න බැහැ කියන කාරණය සඳහන් කරනවා. ඒ සඳහා කිසියම් කාලයක් ගත වුණු ඇති. ඉතින් එහෙනම් ලොකු අභියෝගයක් තියෙනවා. කොහොමද මේ පරතරය පියවා ගන්න කියන කාරණය. ඒ අභියෝගයට කොහොමද මහ බැංකුව විදිහට මහ බැංකුවේ නව අධිපතිවරයා විදිහට මුහුණ දෙන්න කියන කාරණය සම්බන්ධයෙන් තමයි මේ විදිහට විමසලා තියෙන්නේ. අපි බලමු මොන ආකාරයෙන්ද මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේ අතර හදිසි පෙරදැක්මක් මහ බැංකුවේ හදිසි පෙරදැක්මක් පළවෙනිදා එළි දකින්න නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ කෙටිකාලීන ප්‍රතිපත්ති පෙරදැක්මක් රෝඩ් මැප් එකක් මේක ඔක්තෝබර් 1 වෙනිදා එළි දැක්වීමට සැලසුම් කරලා තියෙනවා. මෙමගින් 2022 වර්ෂයේ මාර්තු 31 දක්වා කාලයට අදාළ ප්‍රතිපත්ති මාලාවක් මහ බැංකුව ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනවා කියලායි දැනගන්නට ලැබෙන බව අද දිවයින මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. සමිර දැන් මේ රටේ ආර්ථිකය ගැන කතා කර ඉන්න අතරදී විශේෂයෙන්ම අපි ඔබ හැමදෙනෙක්ටම කියන්නේ ආර්ථිකය රටක් විදිහට ගත්තාම සෑහෙන අවධානමක තියෙන්නේ. හින්දා පරිස්සමින් අර පහුගිය කාලේ අපිට මතකයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලේ දේශීය ආර්ථිකයක් ගැන හිතුව අපේ රටේ දේවල් අගය කරන්න ඔබත් දැන් පෙළඹෙන්න ඕනේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා, මේඩ් ඉන් මේ ඇමරිකාවත්, මේඩ් ඉන් USA නැත්තම් මේඩ් ඉන් චයිනා මේ දේවල් ගැන හිතන්න එපා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ගැන හිතන්න, අපේ දේවල් ගැන හිතන්න. අපි විරාමයක් ලබා ඔබනවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අපේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ සමීර කියපු කාරණාවත් එක්කම මේ අද අරුණ පුවත්පත වාර්තා කරන පුවතකට අපි යනවා. ඒ තමයි ත්‍රිරෝද ඉදිකිරීම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සීමා ඉවතට කියලා අද මේ විදිහට අරුණ පුවත්පත කියන උදේජීව ඒකනායක ලියන්නේ. සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනව ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්යසාධක බලකාය අවධානය යොමු වෙලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීම පැවති අවස්ථාවේදී මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ දහවනට අවසර ලබා දීම මේ ඉල්ලීම් අතර වෙනවා කියලා සඳහන් වෙනවා. අර දෛනිකව ආදායම් ලබන බොහෝ පිරිසක් ඉන්නවා ත්‍රිරෝද රථ කර්මාන්තයේත්. ඉතින් ඒ අයගේ රැකියාත් නැවත වරක් ඇති වෙන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ, රට විවෘත නොකළට. ඉතින් මේ අතර ඉතින් මේ වගේ දේවලුත් අහන්න ලැබෙනවනේ. එතුමා මේවා ප්‍රතික්ෂේප කරනවා. කෙසේ නමුත් ලොහාන්ට එරෙහිව CID විමර්ශනයක් කියලා දිවයින පත්තරේ දාලා තිනවා. සරත් වීරසේකර විශේෂ ඇමතුමා පොලිස්පතිවරයාට නියෝග කරලා තියෙනවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ ගැන පත්තරේ දාලා තියෙනවා. මේ අතර මෙතුමාගේ ඉදිරි ඉරණම තියෙන අගමැතිතුමා තේලු. අද ලංකාදීපය ඒ ගැන තොරතුරු කියනවා සමීර. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද මේ විදිහට ලියවෙන්නේ ලොහන්ගේ ඉරණම අගමැති අතේ සාකච්ඡාවෙන් පසු තීන්දුවක් කියලා අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට බීමතින් සිය මිතුරන් පිරිසක් සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී ඇති මැනිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය මැති ලොහන් රත්නත්‍රි මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස් වී සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යසම් මහත්මයා ලංකාදීපයට කිව්වයි කියලා ඔන්න ඔය විදිහට අද තොරතුරු වාර්තා කරනවා.
මේ අතරේ ජනාධිපතිතුමන්ගේ සංචාරය පිළිබඳව අද ලංකාදීප නජිත් තොරතුරු විස්තර අරගෙන එනවා. ඉතාමත් වැදගත් සමුළුවක් මේ ආකාරයෙන් ආරම්භ වීමට නියමිත වෙලා තියෙන ආරම්භ වෙලා තියෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනාධිපතිතුමා යනවා. තිදෙනෙක් විතරයි කියලා දිවයින පත්‍රයේ වාර්තා කරනවා. වගේම ලංකාදීපෙත් මේ ගැන තොරතුරු කියනවා. ලංකාදීපේ කියනවා අනිද්දා ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි කියලා ජනපති අනිද්දා එක්සත් ජාතීන් අමතයි. අජන්ත කුමාර අගලකඩ මේ පුවත ලියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සමුළුව අනිද්දා ඇමතීමට නියමිතයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා රාත්‍රියේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියා කියලා වැඩිදුරටත් තොරතුරු ওই විදිහට කියනවා. ජනාධිපතිතුමා විශේෂම සැසිවාරය ආරම්භ වන දිනේම සමුළුව ඇමතීමට නියමිත අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතන පළමු අවස්ථාවද මේ වේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ සංචාරයට එකතු වෙලා ඉන්නවා. ජනාධිපති බිරිඳ අයුමා රාජපක්ෂ මහත්මියද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටින අතර රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මේ සංචාරයට එකතු වෙලා ඉන්නවා කියලා ලංකාදීප පුවත්පත කියනවා. කොරෝනා මර්ධනය තමයි මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන. ඉතින් මේ සමුළුවේත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කතා බහ කරන්න මුළු ලෝකයේම සැලසුම් කරලා තියෙනවා. ඒ අතර අපිට එල්ලවෙන යම් චෝදනා සම්බන්ධයෙන් ඒ සියල්ලක් ගැනම අපිට යහපත් ප්‍රතිචාර මෙවර බොහෝ විට ලැබේ. අර පහුගිය වතාවේ විරුද්ධව ඉඳපු සමහර රටවල්, ඒ වගේ මෙතනින් හා ස්වාධීනව ඉන්න කටයුතු කරපු ඡන්දය දුන්නේ නැති සමහර රටවල් ඉන්නවා. ඉතින් ඒ රටවල් වලත් අපේ රට සම්බන්ධයෙන් යම් අවධානයක් කළා දෙනවා. අපි දැක්ක ජපාන් නියෝජිතයා සහ ඉන්දියා නියෝජිතයා අදහස් දක්වමින් සුබවාදීව අදහස් පළ කරනවා. මේ අතරේ අද දිවයින කියනවා හමුදාය 28කට එරෙහිව ජිනීවා සමුළුවට බොරු ටොන් ගණන් කියලා මෙරට හමුදා නිලධාරීන් 28 දෙනෙකුට එරෙහිව පුද්ගලයන් 1,20,000ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාට වරියට ව්‍යාජ සාක්ෂි ලබා දීලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. 2011 දරුස්මාන් කමිටුවේ 4000 සාක්ෂි තිබිලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී 1,20,000ක් දක්වා මේක වැඩි වෙලා තියෙනවා නජිත්. මේ සාක්ෂිකරුවන් කවුද කියලා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය හෙළි කරන්නේ නැහැ. ඔවුන් කවුද කියලා හෙළි කරන්න ඇය තහනම් කරලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ නෙසබි සාමිවරයා පවසන්නේ මේ සියලු සාක්ෂි අසත්‍ය බව. නෙසබි සාමිවරයා අපි දන්නවා අපේ රට වෙනුවෙන් හඬක් නගන චරිතයක් විදිහට පුද්ගලයෙක් විදිහට මේ සඳහන් වුණා පහුගිය කාල සීමාව තුළම. ඉතින් මේ සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරනවා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අපි දැක්ක විදේශ කටයුතු ඇමතුමා පහුගිය දවසක මේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කළා. ඉතින් අතපෙවීම් කරන්න තමයි බොහෝ අය උත්සාහ කරන්නේ, ස්වාධීනත්වයට හානි කරන්න. ඉතින් මේවට ඉඩ දෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට විමසා බලන්නට හැකියාව ලැබේ. සහ අද මේ ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව විශේෂයෙන්ම ලෝවටා තොරතුරු රැගෙන ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා එනවා. ඉතින් මේ සියලු තොරතුරු එතනදී කතා කරන්න සූදානම්. රටවල් 47න් සමීර 15ක් අපිට ඍජුවම සහාය පළ කරලා තියෙන තවත් 3ක් රටවල් 3ක් ඒ සංගම් බොහෝමයක් එක්ක අප්‍රිකා සංගමය, ඒ වගේම තවත් සංගම් කිහිපයක් එකතු වෙලා රටවල් 3ක් අපිට සහයෝගය පළ කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක බොහොම හොඳ තත්ත්වයක් කියලා තමයි විදේශ ලේකම්වරයා ඒ වගේම ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා සඳහන් කළේ. වැරදි මත තියෙනවා නම් ඉවත් කරගන්න ජනාධිපතිතුමන් කටයුතු කරයි කියලා තමයි එතුමන්ලා විශ්වාසය පළ කළේ. අපි බලමු අද කාටුන්. ඉඩික්ලින්ගේ සිම්පල් මෑන් කාටුන් එක අද සිල්මින පත්තරේ තියෙන්නේ. ඉතින් මෙන්න හැවිල්ලා පේන්න ඉන්නවා දෙන්නෙක්. කවුද මේ දෙන්න කියලා නම් හරියටම නේද කියන්න පොඩ්ඩක් අමාරුයි. මුලින්ම සමස්ත ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ සටනට එක්වෙමු, දෙවනුව අනිත්වා විසඳමු කියලා තියෙනවා. සහෝදරයෙකුත් ඉන්නවා. සහෝදරයෙකුත් ඉන්නවා නේද? අනිත් කෙනා පුටුවේ වාඩිලා ඉන්නේ පාටලි මහත්තයා වගේද? කෙසේ නමුත් එහෙම කතාවක් කියලා තියෙනවා. අපි සිළුමිණ පුවත්පතේ ඉඩික්ලික් තව කාටුනයක් ඉඩික්ලික් අඳින මේ බලන්න මේ ලොහන් රත්තත්තේ මහත්තයා ඔන්න දැන් ඉල්ල අස් වෙලාලු. එතුමා කියනවා මං ඉල්ලත් අස් වුණා කියලා මේ පොලිස් නිලධාරියෙක්ට කියලා යන ගමන් මේ බන්ධනාගාර නිලධාරියෙක් වෙන්න ඕනේ. එතුමාට කියාගෙන යනවා. ඉතින් ඇතුළට ගිහිල්ලා ඔන්න දැන් එළියටත් එනවා මං ඉල්ලත් අස් වුණා කියලා කියනවා. හසන්ත විජේනායකගේ හුරේර කාටුන් එක ඇවිල්ලා දේශපාලඥයෙක් කියනවා හුරේරට 17 වෙනිදම බාර් අරින්න තීරණය කරලා. ලොහාන්ට විතද සෑර් බොන්න හොඳ 17 වෙනිදම බාර් අරින්න තීරණය කළා. ලොහාන්ට විතද සෑර් බොන්න හොඳ කියලා ඔන්න කියලා තියෙනවා.
හොඳයි සමීර් අපි තවත් කාටුනයක් බලමු. තොප්පි කාටුනේ දසහපුවලනගේ අඳින්නේ මේ බන්න අගමැතිතුමා කියන කතාවක්. ලොහාන් කියන බන්ධනාගාරවලට ගිය එක ඇත්තක්ලු. කාන්තාවන් මිතුරන් ගෙන යාමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් කළේ නැතිලු කියලා අගමැතිතුමා කියනකොට මේ බලන්න මෙයා කියනවා එහෙනම් අස්සුනේ ඇයි? ඇයි එහෙනම් අස්සුනේ කියලා අහනවා. අපි කවියකුත් බලන්න හොඳ වෙලාව මේ වෙලාව රත්වත්තගේ සිපිරි කෝලම රඟපෑම ඇත්තම කතාවකි නීතිය කෙලසීම අත්හැරියට ඇමතිකමගෙන වගකීම අත්හැර නැත මැණික් රන් අබරණ තාම කියලා විදුර අබේනායක ඇහෙන කතා එක්ක මේ විදිහට ලියලා තියෙනවා. කෙසේ නමුත් මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ දවසේ පද 4 අපි අවසාන කාටුනේ තෝරගන්න සමීර මේ දේශපාලනයේ ඉදිරි අනාගතයේ කොයි ආකාරයෙන් වේවිද කියන කාටුනයක් සතිය ගාරුණ පුවත්පතේ බලන්න. ආණ්ඩුව කියන දොරේ දැන් මේ දවස්වල කුමල්ලු කිහිප දෙනෙක් එකතු වෙලා මේ කුඹලක් බඳිනවා. මේ බලන්න මේ බඳින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන මේ දේ තමයි දැන් මහින්ද අමරවීර මහත්තයා වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දයාසිරි මහත්තයලා මේ කට්ටිය එකතු වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පණ දෙන්න හදනවා. ජනාධිපතිතුමා පැත්තක ඉඳගෙන බලාගෙන ඉන්නවා ඉදිරි දේශපාලනයේදී මොනවද ගන්න ඕන තීන්දුව තීරණ කියලා. අපි ඒ කාටුනයත් එක්කම අදට සතියක පත්තර මෙන්තුව අවසන් කරන්න හදන්නේ. ඔබට නිරෝගී ජයග්‍රාහී දවසක් සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙට පෝය ඒ ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න. අපේ විශේෂ පෝය වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ අනුව ඔබට අහන්න බලන්න හැකියාව ලැබෙනවා. සහ විශේෂයෙන් මතක් කරන්න ඕන අජිත් අද උදේ 10ට වසන්තේනවා සත්තයි විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම මහාචාර්ය නීලිකා මලුගේ මහත්මිය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා ඇතුළු විශේෂඥයන් සහභාගී වන දැනුවත් කිරීමේ වැඩසටහන සජීවව සියලු මාධ්‍ය මිත්‍රයන් ඒක රාශී කරගෙන විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංගමය ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ සියල්ල එකතු වෙලා අපි විකාශය කරන්න නියමිතයි. ඔබ ඉතාමත් වැදගත් අද දැනුවත් වීම ගෙදරට වෙලා ඉන්න එකේ මොකද්ද තත්ත්වය මේ වෙද්දී වගේම ඉදිරියේදී ඔබ මොන ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ ඔබේ වගකීම් මොකද්ද මේ සියල්ල තේරුම් ගන්න හොඳ වෙලාවක් උදේ 10ට ඔබ ITN බලන්න ලක්හඬ අහන්න අමතක කරන්න.